නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප ವಾಹಿನಿය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් ප්‍රීති සම්බොජ්ජංගේ වගේම පස්සද්ධි සම්බොජ්ජංගේ ඇති කර ගනිමින් සැහැල්ලුවෙන් අභියෝග මේ සියල්ල දරා ගනිමින් ධර්මයේ පිළිපදින අන්දම් පිළිබඳව අපිට පහුගිය දිනවල ඉගෙන ගන්න යෙදුණා. ඉතින් මේ උදාාර සම්බුද්ධ ශාසනය ඔබ අප හැමදෙනාගේම පිනටම සම්මුඛ වුණා කියලා හැමදෙනාටම පසක් වෙන අවස්ථාවක්. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගන්නවා. ඒ සමගම අදත් සදහම් පිළිසඳර පිනිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර දයාවෙන් හැමදෙනාම පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අද සදැහැති දායකත්වයට අපි සිහිපත් කරගන්නම්. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන සදැහැවතුන් පිරිසක් සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වතුන් හැමදෙනාම අපි සිහිපත් කරගෙන ඊටම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනාමත් දයාවෙන් කැටුව අපි සූදානම් තුනුරුවන පාමුල සදහම් පිළිසඳර ඔබට සමීප කරන්න. අපි නැවත මහා සංඝරත්නයේ වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි දවස් ටිකේම දැන් බොජ්ජංග ධර්ම ගැන කතා කළා නේද? එතකොට අපි සති සම්බොජ්ජංගි වඩන ආකාරය පිළිබඳව සීලේ පිහිටලා සීලේ ගුණ සහිතව අපි සති සම්බොජ්ජංගි ගැන විස්තර කළා. ඊළඟට සීලේ පිහිටලා ධම්මවිජය සම්බොජ්ජංගි වඩන ආකාරය සීලේ ගුණත් පැහැදිලි කරමින් ධම්මවිජයට අනුග්‍රහ වෙන දහම් පරයයන් ගැන අපි කතා කළා. ඊළඟට වීරිය. අපි මේ සම්බුද්ධ ශාසනය කොහොමද වීරිය කරන්න ඕන කියන කාරණේ සම්බන්ධව ඊළඟ කාරණේ තමයි අපි ඒ හැම අවස්ථාවකදීම සීලයට තෙද ගන්නන්න කරුණු කිව්වා. ඊළඟට සතිය, ධම්මවිජය, ඊළඟට වීරිය, ප්‍රීතිය සහ පස්සද්ධිය. දැන් දවස් 5ක් අපි එක දිගට විශේෂයෙන් සීලයට උනන්දු කරවන්න බොහෝ කරුණු කිව්වා. ඒතර මේ මත පිහිටලා මේ ජීවිත ප්‍රීතිමත් ජීවිතය ගත කරමින් මේ අවබෝධය වෙනස අංග දියුණු කරන්න. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරමින් අවබෝධය පිණිස අංග දියුණු කරන්න. සිහියෙන් ජීවිතය ගත කරමින් අවබෝධය පිණිස කොහොමද අංග බලන්නේ? තමන්ගේ ජීවිතයේ මේ හැසිරෙමින් ඒ විදියට හැසිරিলা අවබෝධය පිණිස මෙලොවත් සුවපත් කරගෙන ඉඳලා පරලොවත් සුවපත් කරගෙන සසර දුකිනුත් ඈතර වෙන ඊතර මේ මාවතක් විවර කරවන දහමක් මේ නේද? ඒ තමන් සිහියෙන් ඉන්නවා, සිහියෙන් ඉන්න ධර්මයන් සිහි කර කර ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරලා මැරිලා සිහිය තියෙන ලෝකයකට යනවා. එහෙදි දුක් කෙලවර කරන අමා මහ නිවන සමහරට සාක්ෂාත් කරගන්නවා. සමහර අය මේ ජීවිතේදීම එතකොට සමහර අය ප්‍රඥාවෙන් ජීවිතය ගත කරලා ධර්මයට අනුව ජීවිතේ කල්පනා කර කර දුක් දුම්නස් දුරු කරමින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරලා මෙලොව පරලොව සුවපත් කරගන්න. කොච්චර ලස්සනද නේද? ස්වාමීනි අවසරයි. දැන් නිවස තුල වාසය කරන ගමන් අපච්චිට උනත් මම මේ බොහොම මහන්සියෙන් ධන දාන්නේ හොයලා ගෙදර අය නඩත්තු කරනවා. ඒ වගේම මේ අම්මට උනත් මම මේ කොච්චර මහන්සියෙන්ද මේ පිරිස පෝෂණය කරන්න උයලා පිහලා කියලා ඒ ගැන මේ හිත සතුටු වෙන්න තියෙන අවස්ථාව. ඒකනේ නේද? ඒ වගේ ප්‍රීතිමත් හිතක් හදාගන්න පුළුවන් නම් Tamanටම රැකවරනේ. එහෙමයි සර්. දැන් බලන්න මේ වාසනා ගුණ මහිමේ හදාගත්තේ නැතුනම යන තැන ඉතින් රණ්ඩු සරුවල්නේ. එහෙමයි සර්. පිටතැනක ඉතින් රැකියාවට ගියත් ඒ තැන් වල සතුටින් ඉන්න බෑ. එහෙමයි. සමහර අය ඉන්නෝ එතකොට මොකද වෙන්නේ යන තැන් වල ආරවුල ඊට පස්සේ. එහෙමයි. බෝඩිමකට ගියත් බෝඩින් වල අර පිස්සන්ගේ පලා මලු වගේ. එහෙමයි ස්වාමීනි.
නැද්ද එහෙම එකක්? එහෙමයි. ඇයි ඒ තැන්වල ඉන්න බෑ සතුටක් නැහැ. එහෙමයි. එකිනෙක කෙනාට වැසිකිළිය හොදගන්නේ, අතු ගාගන්නේ, මේස පිරිසිදු තියාගන්නේ, ඇඳේ බෙඩ් ෂීට් ටික දාගන්නේ නැහැ. මේ නානමද මන් දන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. එච්චර දැන් අත තරුණ කොල්ලෝ. එහෙයි. මේ කොල්ලෝ. එහෙමයි. මම ඉස්සර නම් දැන් මම දැක්කා කොල්ලෝ කෙල්ලෝ ලස්සනට ඇඳුම මැදගෙන එළියට බහින්නේ. එහෙමයි. පොල් කටු වල අයන් එක තියෙන කාලේ. එහෙයි. දැන් ඉන්න කොල්ලෝ දැක්කම පේනවා අර ෂර්ට් දැක්කම පොඩි වෙලා. එහෙමයි ස්වාමීනි. අර මේ දැන් ඉලෙක්ට්‍රික් අයන් තියෙන කාලේ. එහෙමවත් දෙයක් කරගන්න තමන්ගේ වැඩක්වත් කරගන්න සැහැල්ලුවක් නැහැ. එහෙමයි. නැද්ද එහෙම එකක්? එහෙයි. දැන් ආන්නිකයි වැඩි කාලයක් යනකොට වෙන්නේ අනුන්ගේ සතුට වෙනුවෙන් කැප වෙන්න බැරි වෙච්ච කෙනා තමන්ගේ සතුට වෙනුවෙන් කැප වෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඔව්. එහෙයි. අලස කමින් ඊට පස්සේ මෙලොවත් වනසගෙන පරලොවත් වනසගෙන පෞල් ජීවිතත් වනසගෙන එහෙමයි. දැන් බලන්න එදා විශාකා මහෝපාසිකල අපිට හිතා ගන්න බැරි ළමයි 20ක් කොහොම ඔට්ටුනාද කියන්නේ. ස්වාමීනි බැරි වෙලාවත් ගැටෙන හිතක් එහෙම ඇති කරගත්තා නම් මට මේ වැඩ වැඩි කවුද මේවා කරන්න කියලා රණ්ඩු අල්ලන්නේ හැම. ඒක තමයි 100ක් නැති හිතේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවක් චතුරාර්ය සත්‍ය ගලපලා හිත සනස ගන්න දක්ෂ නැති හිතේ ස්වභාවය. එහෙමයි. වීරිය කරන්න බැරි හිතේ ස්වභාවය. එහෙයි. ඊළඟට ප්‍රීතිමත් හිතක් ඇති කරගන්න බැරි හිතේ තියෙන ප්‍රශ්නේ. එහෙමයි ස්වාමීනි. සැහැල්ලු සිතක් අයක් ඇති කරගන්න බැරි කට්ටියට ඉරණම අත්තින ඉරණම ඔච්චරයි. එහෙමයි. එහෙනම් මේ බොජ්ජංග වල ප්‍රශ්නයක් නෙත් තියෙන්නේ එතකොට. එහෙමයි. ආහන්න එකයි වැඩි තියෙන්නේ. ඒතර ඒ වගේ ජීවිතයක් නැති කෙනා ගෘහ ජීවිතේ ගිනි ගෙදරක් වෙනවා කියලා කියන්නේ ඔක තමයි එතකොට. එහෙමයි ස්වාමීනි. ගෘහ ජීවිතේ. එහෙයි. ඊට පස්සේ හැම තිස්සෙම උදේ පාන්දර නැගිට වෙලා ඉඳලා රැය බුදිනකන් ගින්න ඇවිස්සෙන ප්‍රශ්න තමයි හැම තිස්සෙම තියෙන්නේ. එහෙමයි. ඒකට මේ සැනසෙල්ලක් නැහැ. එහෙමයි. දරුවන්ගේ පුංචි ප්‍රශ්නයක් කියලා කිව්වොත් දරා ගන්න බෑ. එහෙමයි. ළමයි 20ක 30ක ප්‍රශ්න කියනකොට කොහොමද ගෙවල් වලනේ? එහෙමයි ස්වාමීනි. ඒ ඉස්සර එහෙම තිබුණනේ මහත්තයා. එහෙමයි. අද ඒව නෑ. ඒතර මේ එකිනෙක කෙනාගේ තියෙන දුර්වලතා. ඉතින් ඒ නිසා අදත් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ බොජ්ජංග ධර්මයේ ගැන කරුණු කියලා දෙන්න අපිට නැත්නම් වෙලාව මදි. එහෙමයි ස්වාමීනි. අර වෙන දැන් අවස්ථාවලත් මේ ගොඩක් කරුණු කියන අවස්ථාව උදා වුණත් අපිට කාල වේලා මදින්න නිසා හරස් වෙනවා. එහෙමයි. එතකොට මේ එක බොජ්ජංගයක් අරගෙන දවස් දෙක තුනක් විස්තර කළා නම් ඕන හරි. එහෙමයි. අපිට ඉස්සරහට මම බැලුවේ එහෙමවත් කරන්න කියලා දැන් මේ ටික මෙහිම අපි සරලව විස්තර කළා නේද? එහෙමයි ස්වාමීනි. පිරිසගේ ඉල්ලීමක් තිබ්බොත් එහෙම එහෙමයි. තව දේශනා ඇසුරින් මෙම දේශනා ඇසුරින් කතාන්දර ඇසුරින් එහෙමත් වෙනකොටනේ සමහර කට්ටියගේ හිතේ මේක තියෙන්නේ. එහෙමයි. අපි ඉස්සරහට බලමු මේ වගේ එහෙම කරන්න. අදත් මම කල්පනා කළා සීලයේ තියෙන වටිනාකම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. එහෙමයි. මේක තියෙන හරිය ලස්සනයි මිනිඳු රාජ ප්‍රශ්නයේ අහනවා මේ මිනිඳු රාජ රත්තුමා අහන ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ මෙතෙන්දී මේ ගුණධර්ම දියුණු කරනකොට අන්නේ කුසල් දහම් කියලා යමක් කියුණා. කියන්නේ මේ ඉතිසෙල්ලා ප්‍රශ්නිකදී එහෙමයි. මේ අන්නේ කුසල් දහම් කියන්නේ මොනවද? ඊට පස්සේ මහරජාණන් සීලය කියලා කියන්නේ ඒ වගේම ශ්‍රද්ධාව අන්‍ය කුසල ධර්මයක්. සීලය අන්‍ය කුසල ධර්මයක්. වීරිය, සතිය, සමාධිය මේව ඔක්කොම අන්‍ය කුසල ධර්ම. එහෙමයි. කියන්නේ යෝනිසෝ මනසිකාරයත් එක්ක ගලපලා බලද්දී. එහෙමයි. ස්වාමීන් සීලයේ ස්වභාවය කුමක්ද කියලා අහනවා. ඊට පස්සේ කියන මහරජාණන් සීලයේ ස්වභාවය තමයි කියන සියලු කුසල් දහම් වල පැවැත්ම පිහිටලා තියෙන කොමක් මතද? සීලය මත. එහෙමයි ස්වාමීනි. ආන්න ඒකයි. එහෙයි. ඒතර සියලු කුසල් පිහිටන්නේ කුමක් මතද? සීලය මත. එහෙමයි. ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ග, සතිපට්ඨාන, ඉර්ධිපාද, ධාන, විමෝක්ෂ, සමාධි, සමාපatti මේ හැම දෙයක්ම අපේ හිත තුළ පිහිටන්න නම් කොහොමද තියෙන්නේ? බොහෝ කලක් වැඩිච්ච සීලයක් තියෙනවා. මේක මම ඊට ඉස්සෙල්ලා මතක් කළා. එහෙමයි. ඊට පස්සේ උපමාවක් වදාරන්න කියනවා. ඊට පස්සේ කියනවා මහරජාණනි වැඩි වර්ධනයේ වෙලා විපුල බවට පත් වෙන ගස් කොළන් තියෙනවද? ඒ ගස් කොළන් පැලවෙන යම්කිසි දේවල් ඇද්ද? ඒ සියල්ල වැඩින්නිත් වර්ධනය වෙන්නේ විපුල බවට පත් වෙන්නේ පොළොව ඇසුරු කරගෙනයි කියනවා. එහෙනම් මේ වැඩිලා විපුල බවට පත් වෙලා ඵල දරලා සෙවන දීලා ඒ ඔක්කොම වැඩ ටික ඉටු කරන්නේ කොමක් ඇසුරු කරගෙනද? පොළොව ඇසුරු කරගෙන. එහෙමයි. එන පුංචි බීජය. එහෙමයි. ඒතර පුංචි බීජය වැඩිලා සෙවනත් ලබා දෙමින් පරිසරයට ඔක්සිජන් ලබා දෙමින් ඵල දරාගෙන ඵලත් ලබා දෙමින්
එතකොට මේ ඊට පස්සේ අන්තිමට ඒකෙම අරටුවත් ප්‍රයෝජනෙට ගනිමින් මෙච්චර මහා සේවයක් කරන්නේ කොතන පිහිටලාද? පොළොවේ පිහිටලා. ওই වගේ තමයි කියනවා. එතකොට මේ පුංචි පුංචියට තමන්ගේ තියෙන සිහි කල්පනාව ඊළඟට පුංචි පුංචියට තමන්ගේ හිතේ තියෙන ධර්ම මනසිකාරයව වීරිය මේ ගුණ සම්පatti ප්‍රීතිය මේ ඔක්කොම තව තව වැඩි වැඩි ගිහිල්ලා තමන්ගේ ජීවිතේ සූපත් කරගෙන දෙව් මිනිස් ලෝකයාගේ ජීවිත සූපත් කරවලා ඵලදරන මට්ටමටපත් වෙන්නේ අනුග්‍රහ කරන්නේ කොහොමද? සීලය. එහෙනම් සීලය තමයි තමන්ගේ මේ ගුණධර්ම දියුණු කරන්න උපකාරයට එන්නේ. ඉතින් ඒ නිසා සීලයේ පිහිටලා තමයි එතකොට මේ අනිත් තියෙන සිහිය, ඒ වගේම ධම්මවිජය, ඒ වගේම ප්‍රීතිය, පස්සද්ධිය දියුණු කිරීමේ වාසනාව ලැබෙන්නේ. ඊළඟ බොජ්ජංගය තමයි දෙක ටිකක් විස්තර අපිට තියෙනවා කතා කරන්න සූත්‍ර දේශනාවලින් ගනිපු. මේ සමාධි සම්බොජ්ජංගය කොහොමද වඩන්නේ කියන කාරණේ පිළිබඳව මහන්නි නූපන් සමාධි සම්බොජ්ජංග ඉපදීම පිණිස. එතන විස්තර කරන කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්බොජ්ජංගස් උප්පාදාය. නූපන් සමාධි සම්බොජ්ජංග ඉපදවීම පිණිස. ඒ කියන්නේ උතර අවබෝධයේ පිණිස අංගයක් විදියට සමාධිය වඩන්නේ කොහොමද? නූපන් සමාධියක්. කෙනෙක්ගේ හිත තුළ සමාධියක් නැහැ. ඒ නූපන් සමාධිය ඇති කරන්නේ කොහොමද? උපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය. උපන් සමාධිය පවා තව තව බලවත් කරලා වැඩිමෙන් පරිපූර්ණත්වයටපත් වෙන්න ඕන. එතකොට හරි පුදුමයි. එතකොට සමාධියක් උනත් මොකද වෙන්න ඕන? වඩන්නත් ඕන. වැඩිච් එක මොකද කරන්න ඕනේ? නැවත නැවත වඩ වඩා ඒක ජීවිතය ඇතුලේ හිත ඇතුලේ අංගයක් බවට පත් කරගන්නවා. අංගයක් බවට පත් කරගන්නවා කියන්නේ මොකද්ද? ඕනම මොහොතක උපදවන්න පුළුවන් දෙයක් බවට. ඒක විස්තර කරන දේශනාවල නිදුකින් සුවසේ පහසුවෙන් හිත තුළ ඇති කරන්න පුළුවන්. නිදුකින් කියලා කියන්නේ කිසි වෙහෙසක් නැහැ. සුවසේ පහසුවෙන් හතර ඉරියව්වෙම හිත ඇතුළේ උපදින්න පුළුවන් ගන්නට වඩන්න ඕන. ඒකට තමයි ඒක යහනාවක් විදිහට වැඩුවා වෙන්නේ. යහනාවක් කියලා කියන්නේ එයා ඒකට ඒක නැගලා තමයි හැමතිස්සෙම ඉන්නේ. ඔය රහතන් වහන්සේලමක් ඉන්නවා පිණ්ඩපාතේ වඩිනකොට පිණ්ඩපාතේ පූජා කරනකොට මෛත්‍රී ධ්‍යානට සම්වදින. මෛත්‍රී ධ්‍යානට සම්වදිලා තමයි පිණ්ඩපාතේ පිළිගන්නේ. දින කිනාට මහත්ඵල මහානිසංස කරා. ආශ්චර්යයි මේ බුද්ධ ශාසන ශ්‍රාවකයෝ. පුදුම ආශ්චර්යනේ. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට හිම කියලා නෑ ශාස්ත්‍රුන් වහන්සේ කිසිය ඇත්ත. හරි ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි. ඊටසේ අත්තිබික්කවේ සමත නිමිත්තං අභ්‍යක්ක නිමිත්තං ලස්සන වචන දෙකක් තියෙනවා. පින්වත් මහණෙනි හිත සංසිඳවන නිමිති තියෙනවා කියනවා. හිත ඒකාග්‍ර බවට පත් කරන නිමිති තියෙනවා කියනවා. තත්ත ආන් ඒවා යෝනිසෝ මනසිකාර බහුලීකාර. ඒව මොකද්ද කරන්න ඕන? නැවත සිහි කරන්න ඕන කියනවා. එහෙනම් බලන්න දැන් අපිට මේ තේරුණා මේ බොජ්ජංග ටිකේම වැදගත් මංගයක් මොකද අපේ හිතේ තියෙන ඕන? යෝනිසෝ මනසිකාරය. සිහියට මොකද කරන්න ඕන? සිහියට උපකාර කරන නිමිති සිහි කරන්න ඕන. ධම්මවිජය වඩන්නේ කොහොමද? ධම්මවිජයට උපකාර වන නිමිති නැවත සිහි කරන්න ඕන. වීරිය වැඩෙන්නේ කොහොමද? වීරියට උපකාර කරන ආරම්භක ධාතු, නෙක්කම ධාතු, පරක්කම ධාතු නැවත හිතේ පිහිටුවීමේ මනසිකාරය කරන්න ඕන. ප්‍රීතිය වඩන්නේ කොහොමද? ප්‍රීතියට උපකාර කරන නිමිති සිහි කර වාසය කරනවා. නැවත යෝනිසෝ මනසිකාරය දුන්නා. පස්සද්ධිය කොහොමද වඩන්නේ? කාය පස්සද්ධිය මනසිකාරය කරන්න ඕන. වැඩිච්ච චිත්ත පස්සද්ධිය මනසිකාරය කරන්න ඕන. එහෙනම් මේ මනසිකාරය කියන්නේ බලවත් අංගයක්. එතකොට බුදුරජාණන් දේශනා කළ විද්‍යා විමුක්ති සාක්ෂාත් කර ගැනීම පිණිස අභ්‍යන්තරයේ තියෙන්න ඕන ප්‍රධානම කාරණයක් තමයි කියන කොහොමද? මානසිකාරය, යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය. ඒතර මේ මානසිකාරය යෙදෙන්න බහුල කරන්න තමයි ඒක පුරුදුන් නැත්තම් බුද්ධ ශාසනය පිළිසරණක් නැහැ. එහෙනම් යම් කෙනෙකුට මේ මානසිකාරය කියන කාරණේ දියුණු කරන්න අමාරු නම්
අපි අවිජ්ජා සූත්‍රයෙන් අපිට හොඳටම පැහැදිලි මොකක්ද ඒකට හේතුව. මතකද? ඒකට හේතුව තමයි යෝනිසෝ මනසිකාරයට සපෝට් කරන්නේ කවුද? ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරයට තමන්ගේ ආධ්‍යාත්මික සපෝට් කරන්නේ කවුද? හිත ඇතුලේ තියෙන ශ්‍රද්ධාව. එහෙනම් තමන් දැනගන්න ඕන තමන්ට යෝනිසෝ මනසිකාර මෛත්‍රී අරමුණක් හිත හිතා ඉන්න බැරි නම්, කාරුණික අරමුණක් හිත හිතා ඉන්න බැරි නම්, මුදිතා අරමුණක් හිත හිතා ඉන්න බැරි නම්, උපේක්ෂා අරමුණක් හිත හිතා ඉන්න බැරි නම් ඒකේ රහස මොකක්ද? ඒකේ රහස තමයි ශ්‍රද්ධාව මතිකම. එහෙනම් එයා කළ යුතු දේ තමයි නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කර කර ඉන්න ඕන. ධර්මයේ කියවමින් ඉන්න ඕන. ධර්මයේ සිහි කරමින් ඉන්න ඕන. ඒ කෙනාට එතනම තමයි රැකවරණේ තියෙන තැන. එතකොට හිත ඇතුලේ ශ්‍රද්ධාව කියන ශ්‍රද්ධාව ජනිත වුණාට පස්සේ ඒ ජනිත වෙච්ච ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරය උපද්දනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිස මේ මොකද්ද මේ කරන්නේ? ලෝකෙට ධර්ම දාණය දීදී හිතල කල්ප ගානකටත් කරගන්න බැරි උදාර ලාභයක් මේ දෙව් මිනිස් ලෝකයාගේ හිතල උපද්දනවා. මොකද්ද? ශ්‍රද්ධාව ජනිත කරනවා. එහෙමයි. ශ්‍රද්ධාව ජනිත කරනවා. ඒතර ශ්‍රද්ධාව ජනිත කළා කියලා කියන්නේ සමහරට මේ ශ්‍රද්ධාව ජනිත වෙද්දිම එහෙනම් මේ සියලු කුසල් දහම් වලට මුලවන යෝනිසෝ මනසිකාරය තමයි උපදින්නේ. ශ්‍රද්ධාව නම් වූ ලාභය උපදලා දුන්න කියලා කියන්නේ ඒකට අනුග්‍රහ කළා කියලා කියන්නේ සසර පුරාවට මෙහිනම් කුමන්ද Tamanට කොමකටද අනුග්‍රහ ලැබෙන්නේ? එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය සියලු කුසල් වඩන්න බොජ්ජංග වඩන්න උපකාර කරන යෝනිසෝ මනසිකාරය උපදින්නේ කොමකින්ද? ශ්‍රද්ධාවෙන්. ස්වාමීනි සැපේටත් නිවනටත් දොරටුව විවෘත කළා කියලා කියන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන්. එහෙමයි ස්වාමීනි. බලන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙමින් සද්ධර්මයේ ද්‍රව ශ්‍රවණය දෙමින් මේ කරන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර සසර පුරාවට මේ අනුග්‍රහයන ලැබෙනවා. නිවන් මඟ විවර කරන සප්ත බොජ්ජංග වඩන යෝනිසෝ මනසිකාරය එහෙමයි. උපද්දල දෙන ඒ ශ්‍රද්ධාලාභේ සිත්තල ජනිත වෙන්න මේ පින උපකාර කරනවා. එහෙමයි. එහෙනම් මේ පින තමයි නැවත නැවත කරව ගන්න ඕන. එහෙමයි. ඒතර ඒ වගේ උදවිය තමයි දැන් සමහර කට්ටිය ප්‍රාර්ථනා කරනෝනේ. එහෙනම් මෛත්‍රී බුදු සාසනේ ඉපදිලා එකම සදහම් මණ්ඩපයක ඉඳගෙන විසාකාල වෙලා හරම් වෙලා මෙහෙම වෙලා නිවන් බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කළාට නැහැ. එහෙමයි. ප්‍රාර්ථනා කළාට නැහැ. ඒ ප්‍රාර්ථනා කළේවලා මේ තමන් හිටියට තමයි බුදුන්වත් හම්බෙන්නේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කෙනෙක් එහෙනම් ඒ ආසනම් කොහොමද කරන්න ඕන? මේ ධර්ම දානමේ පින කරගන්න ඕනේ. එහෙමයි. ඇයි? ධර්ම දානමේ පිනෙන් තමන් ලෝකෙට දුන්නොත් තමන්ට ලැබේ. එහෙමයි. අනිත් අයගේ හිතවල ශ්‍රද්ධාව ජනිත කරන්න තමන් උපකාර කළොත් තමන්ගේ හිතවල ශ්‍රද්ධාව ජනිත කරන්න සසරේ උපකාර සැලසෙයි. එහෙමයි. අනිත් අයගේ හිතවල ශ්‍රද්ධාව ජනිත කරමින් බොජ්ජංග ධර්ම වඩන යෝනිසෝ මනසිකාරය නැමැති මිනි පහන. එහෙමයි. එතකොට ඒ වගේම තමයි ඔටුන්න දරා ගන්න උපකාර කළොත් Tamanටත් ඒ කෙලිස් දුරු කරන බොජ්ජංග වඩන යෝනිසෝ මනසිකාරය උපද්දන. එහෙමයි. ඒතකොට බණ නාමයෙන් විවිධ බණ රැලි උපදිනවා. එහෙමයි. හැබැයි මේ බණ රැලි වලින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ බොජ්ජංග ධර්ම වලට අනුග්‍රහ කරනවද කියලා. එහෙමයි. බොජ්ජංග ධර්ම වලට අනුග්‍රහ කරන්න ඕන. එහෙමයි. ඒතර බොජ්ජංග ධර්ම වලට අනුග්‍රහ කරන යෝනිසෝ මනසිකාරයක් වැඩින්න ඕන. එහෙමයි. ඒ යෝනිසෝ මනසිකාරය වැඩෙන ශ්‍රද්ධාවක් උපදින්න ඕනේ. ඒ ශ්‍රද්ධාව තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමීනි. එහෙනම් නිකන් ලාභ මේකන් අර ඇති වෙලා ඉමෝෂනලි විවිධ දේවල් වලට සමහර කට්ටිය නිකන් මේ අමුතු හැඟීම් ඇති වෙනෝනේ. එහෙමයි. ඒ හැඟීමෙන් බොජ්ජංග ධර්ම වඩන යෝනිසෝ මනසිකාරය නම් උපදින්නේ. එහෙමයි. ඒ හැඟීම් වලින්. එහෙමයි. ඒක නිකන් එකපාරට මල පිපුණා වගේ පිපුණා පර වෙලා ගියා. එහෙමනේ කට්ටියට සද්ධාව ඇති වෙන්නේ. ඒක නෙමෙයි මේක යෝනිසෝ කෙලෙස් දුරු කරන බොජ්ජංග වඩන විද්‍යා විමුක්තිය කරා ගෙනියන යෝනිසෝ මනසිකාරයක් උපද්දලා දෙන ශ්‍රද්ධාවක්. එහෙමයි. ඒ කාන්තෙන් මේ නිවන් මාර්ග නම් දේශනා කොට වදාළේ භාග්‍යවතුන් වහන්සේමයි. ඒ ශ්‍රී සද්ධර්මයට අනුවම මම විනිශ්චයට පැමිණනවා ආදි වශයෙන් අනිවාර්යෙන් ඉන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒත් බලන්න මේ ශ්‍රද්ධාව එන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට පහදිනකොට. එහෙමයි. දැන් බලන්න පුදුම අසිරිමත් මේ මහත්තයා. මේ හිතක් තුල පෙර නොඇසූ විරු එහෙමයි. මේ සිහියක් ධම්ම විජයක්
වීරියක්, ප්‍රීතියක්, පස්සද්ධියක් මේ දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානෙ උපද්දන්න පුළුවන් කියලා කවුද දකින්නේ? මේ ලෝකෙ හිරුමණ්ඩල දකින්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් නොහිටියා නම් මේ මිනිස්යාගේ දෙවියාගේ චිත්තසංතානෙ උපද්දවන්න පුළුවන් මෙච්චර උදාර එහෙමයි. කුසල සම්පatti, ධන සම්පatti උපද්දවන්න වෙන කෙනෙක් නැත. එහෙමයි. ඒ සිටියානම් සිටියේ කවුද? භාග්‍යතුන් වහන්සේ. අනාගතේ එවන් දෙයක් කරනවා නම් කරන්නේ බුදුරජාණන් වහන්සේ නම. එහෙමයි. ඒ ධර්මයේ විසින් කරන්නේ කියලා. එහෙමයි. ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනයට පැමිණෙන්න බැරිව බාහිරට වෙලා ඉන්න අය මොනතරම් මේ අසරණ අහිංසකද මේ උදාර අසරණ අහිංසක නේ අසරණ. එහෙමයි ස්වාමීනි. අසරණයි අසත්පුරුෂ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්මයට එන කෙනා තමයි අහිංසක. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ. නේද? එහෙයි ස්වාමීනි. අනිත් සත්ත්වය අසරණ භවයේ ගිල්ලා ඉන්නේ. එහෙමයි. ඒතර මේක හරි ලස්සන කාරණාවක් කියනවා. එන සමත නිමිති. එහෙමයි. හිත සංසිඳවන නිමිති. මොකද කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාර බහුලීකාර. එහෙමයි. ඒතර රාග අරමුණ හිතෙන් සංසිඳවන්නේ අසුභය නැමැති නිමිත්ත සිහි කරනකොට. එහෙමයි. අසුභය නැමැති නිමිත්ත සිහි කරනකොට. එහෙමයි. ද්වේෂය නැමැති හිතේ මේ හිත අවුස්සන ස්වභාවය සංසිඳවන්නේ මෛත්‍රිය නැමැති එහෙමයි. පැනින් කරන්නේ ඒක. හිත සිසිල් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට විවිධ අරමුණු ඔස්සේ හිත කැළඹි හරියට නිකන් අර දූවිලි පොළවක දූවිලි ඇවිස්සෙනවා වගේ ඒ වගේ හිතේ ස්වභාවයක් තියෙනවනේ. එහෙමයි. එවන් සිත හරියට නිකන් අර ඒ දූවිලි ඇවිස්සෙන පොළවට පැන් ඉස්සට පස්සේ වතුර ඉස්සට පස්සේ දූවිලි සංසිඳලා යන්නේ යම්සේද ආනාපාන සතිය නැමැති අරමුණෙන් හිත නිවල දානවා කියනවා. එහෙමයි ස්වාමීනි. අරක කොහොමද මේ කොහොමද කියලා ඇවිස්සි තියෙන හිතට තියෙන රැකවරණය අනිත්‍ය. එහෙමයි. මොකද අනිත්‍ය සංඥා වඩනකොට දුක ප්‍රකට වෙනවා කියනවා. එහෙමයි. දුක වැඩෙනකොට අනාත්මය ප්‍රකට වෙනවා කියනවා. එතකොට අර කොහොමද මේ කොහොමද මේ ප්‍රශ්නේ ඉවරයි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේවා. එහෙමයි. ඒතර ඉන්ද්‍රිය දමනය කියලා කියන්නේ හිත නිවන අරමුණ. එහෙමයි. එතකොට මේ ඒකාග්‍ර කරන අරමුණ තමයි මහත්යේ පළවෙනි ධානය. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මේ ධාන වඩන එක ඒකාග්‍ර කිරීමක් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකාග්‍ර කිරීමක් කරනවා. ඒතර බලන්න දැන් ස්ත්‍රියෙක් වේවා, පුරුෂයෙක් වේවා, පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා පළවෙනි ධානය වඩාගෙන ඉන්නවා නම් කයින් වෙනස් වුණාට, ස්වරූපයෙන් වෙනස් වුණාට අභ්‍යන්තරي සමානයි. එහෙමයි. ඒකාග්‍රයි. සමහරට සියලු දෙනාම මරණින් මත එකම තැනම ගිහිල්ලා උපදිනවා. හරි ලස්සන දෙයක් ඒක. එතකොට පළවෙනි ධානය ඒතකොට බලන්න ඒ නිමිති පුරුදු ඒ නිමිති අරගෙන කොහොමද කරන්න ඕනද එතකොට? යෝනිසෝ මනසික නැවත මනසිකාර කරන්න. එහෙමයි ස්වාමීනි. අසුම නිමිත්ත නැවත මනසිකාර කරන්න. ආනාපාන සතිය නැවත මනසිකාර කරන්න. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව නැවත මනසිකාර කරන්න. දැන් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි කෙනෙක් ගැන වුණ තරහ යනවා. සමහරට ඒ කෙනා තරහ ගියපු කෙනෙක් ගැන එකපාරට අනුතුරකටපත් වෙනවා. අර තරහ සංසිඳලියක් නැද්ද ඒ කෙනා ගැන අපිට? කරුණාව තියෙනවා. කරුණාව. එහෙනම් කරුණාව ඇතිවෙච්ච ගමන් මොකක්ද උනේ? හිත සංසිඳුණා. එහෙමයි. එහෙනම් කරුණාව කියන මොන නිමිත්තක්ද? සංසිඳීමේ සංසිඳන නිමිත්ත. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අපි හිතමුකෝ කෙනෙකුට අපි තියෙන තරහ නැති වෙලා යනවා තව කෙනෙක් ගැන මේ සැපේ උපදින්න කැමැත්තක් ඇති වුණාට පස්සේ. එහෙමයි. නැද්ද බලන්න? සමහරලාට අපි හිතමුකෝ සමහර අය ඉන්න කෙනෙකුට ගෙවල් දොරවල් හදලා දෙනකොට දැන් සමහර දරුවන්ට තියෙන තරහ නැති වෙන්නේ දරුවන්ගේ සැපේ කැමති නිසානේ. එහෙමයි ස්වාමීනි. දැන් දෙමව්පියන් දරුවන් ගැන තියෙන තරහ මේ හටගත්තත් පවතින්නේ. ඇයි ඒ? දෙමව්පියන්ගේ අප්‍රමාණ දරුවෝ ගැන තියෙනවා මුදිතා සහගත සිත සැපේ කැමති. එහෙමයි ස්වාමීනි. දුක අකමැති. එහෙමයි. මිත්‍ර බවට හරි ඉක්මනට එනවා. ඒතර දරුවෝ මුල්ලා හිත එහෙම ඉක්මනට සංසිඳෙන්නේ ඇයි? සතර බ්‍රහ්ම විහරණ දෙමව්පිය ගාව තියෙන නිසා. එහෙමයි. බුදුරජාණන් දේශනා කරනවා එහෙනම් කරණීයමෙත සූත්‍රය තියෙන එකනේ. එහෙමයි. එක දරුවෙක් ඉන්න අම්මට ඒ දරුවා ගැන යම් කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක්, මෛත්‍රියක් ඇති වෙනවද? සකල සත්‍යයන් ගැන මේ විදිහට බලන්න පුරුදු වෙන්න කියනවා. එහෙමයි. එහෙනම් දෙමව්පියෝ දරුවෝ දිහා සතර බ්‍රහ්ම විහරණයෙන් බලන්නේ යම්සේද? දෙව් මිනිස් ලෝකයා දිහා මේ විදිහට බලන්න පුරුදු වෙනකොට කිසි කෙනෙක් මුල් වෙලා ඉන අපේ හිතවල ගැටෙන්නේ නැහැ නේ. සංසිඳෙච්ච හිත.
එහෙනම් මේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ද්වේෂයෙන්, ඉරිසියාවෙන් හිත නිවන අරමුණ මොකද්ද? සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වගේම තමයි දැන් මේ ආනාපාන සතිය කියන්නේ විසිරණ එකෙන් හිත නිවන අරමුණ සංසිඳවන. එහෙමයි. ඉන්ද්‍රිය දමනය කියලා කියන්නේ සංසිඳන අරමුණ සමත නිමිත්ත. එහෙමයි. නැවත නැවත ඇහැ සංවර කරගෙන මානසිකාර කරනවා. එහෙමයි. කනනාසි දිවකය මනස සංවර කරගෙන ඉන්න මානසිකාර කරනවා. ඒක සමාධියට බලපානවා. එහෙමයි ස්වාමීනි. මොකද ඉන්ද්‍රිය සංවරයක් නැත්තම් සමාධිය ගොඩනගනවා කියන සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ නොවන දෙයක්. ඉන්ද්‍රිය සංවරයෙන් යුතු කෙනෙක් සමාධියක් වඩනවා කියන එක සිදු වෙන දෙයක්. සතර බ්‍රහ්ම දැන් මෛත්‍රී මේ වඩන කෙනාට ඉගෙන කියන වහා හිත සමාධිගත වේ කියන. වහා සමාධිගත වේ කියන. සමාධි නිමිත්ත. ඕ. නේ මෛත්‍රී වඩන කෙනාට කියනවා ආනිසංශයක්. වහා හිත සමාධිගත වේ කියන. එහෙමයි ස්වාමීනි. එච්චරට වේගවත් වෙන හිත සමාධිමත් කරන්න පුළුවන් මේ මෛත්‍රී. එහෙමයි. එතකොට එහෙම කරලා හිත සංසිඳවපු කෙනා ඊළඟට මොකද කරන්න ඕන? ඊළඟට කරන්න ඕන තොන්දී තමයි එයා ටික ටික පළවෙනි ධානය වඩා පළවෙනි ධානයේ ලස්සන ලක්ෂණ ටිකක් තියෙනවා විස්තර කරනවා. ඊට ඉස්සෙල්ලා මම පොඩි කාරණාවක් විස්තර කරන්නම්. සීල සූත්‍රයේ තියෙනවා මේ සමාධි සම්බොජ්ජංගේ වඩන හැටි යම් කාලයක සැහැල්ලු කයින් ඉන්නකොට මේ සැහැල්ලු සිතින් සැහැල්ලු කයින් ඉන්නකොට සැපවත් වෙනවා කියන. සැපවත් කෙනාගේ හිත සමාධිමත් වේ කියන. එහෙමයි. එන සමාධියට ආසන්නම කාරණේ කොහමද? සැහැල්ලුවයි සැපයයි. එහෙනම් සමාධියට ආස කෙනා එහෙනම් වැඩිපුර බහුලව වැඩි යුතු දේ කුමක්ද? සමාධියට ආස කෙනා නිතර නිතර වැඩි යුතු දෙයක් තමයි මානසික සැහැල්ලුවයි කායික සැහැල්ලුවයි. සැහැල්ලුණා කියන්නේම කාය සැපවත් වෙනවා. සැපවත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? හිත සමාධිමත් ගත වෙනවා. හරි පුදුම දෙයක් ධර්මතාවයක් නේ. එහෙනම් සමාධියට ආස කෙනා සමාධි සම්බොජ්ජංගයට ආස කෙනා වැඩි යුතු ප්‍රධානම දෙයක් තමයි එහෙනම් සමත නිමිත්ත, අභ්‍යග්ග නිමිති ඊළඟට තමයි සංසිඳන ඊළඟ නිමිත්තක් තමයි කොහොමද මේ? කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ආස කෙනා කොහොමද වඩන්න ඕන? ප්‍රීතිය. එහෙනම් ප්‍රීතිය වඩනවා කියන්නේ සමාධියට උපකාරයි. කාය සැහැල්ලුව වඩනවා කියලා කියන්නේ සමාධියට උපකාරයි. චිත්ත සැහැල්ලුව පස්සද්ධිය වඩනවා කියලා කියන්නේ සමාධියට උපකාරයි. ඒතර ඊවකින් සියල්ලගෙන් වෙන්නේ කය සැපවත් වෙනවා. කය සැපවත් වුණා කියන්නේ මොකද්ද? හිත සමාධිමත් වෙන පටන් ගන්න එතන. එහෙමයි. විතර එකල මොකද වෙන්නේ? සමාධි සම්බොජ්ජංගේ පටන් ගත්තා කියලා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. යම් කලයක සමාධි සම්බොජ්ජංගේ ওই විදියට පටන් අරගෙන ඒ කියන්නේ එහෙනම් කය සිත සැහැල්ලු කර කර සමත නිමිති වඩන එකේ ප්‍රධාන අරමුණ ඒක. අභ්‍යග්ග නිමිති වඩන එකේ ප්‍රධාන අරමුණ ඒක. මොකද්ද? සිතකයි සැහැල්ලු කරන එක. එහෙමයි ස්වාමීනි. සිතකයි සැහැල්ලු කරන එක. ඒත් මේ වඩාපු සියලු මෙච්චරල විස්තර කරපු මේ ඔක්කොම බොජ්ජංග ටික සිතකයි සැහැල්ලු කරන්න උපකාර කරනවා. එහෙමයි. සිතකයි සැහැල්ලු කරන්න මොකද වෙන්නේ? සමාධි හිත පිහිටනවා. සමාධියට උපකාරයි. සමාධි හිත පිහිටනවා. එහෙමයි. සමාධි හිත පිහිටන්න මොකද වෙන්නේ? සමාධි සම්බොජ්ජංගේ වැඩිලා පරිපූර්ණ වෙලා යනවා. එහෙමයි. පරිපූර්ණ වෙලා යනවා. ඊට පස්සේ උතන සමාධි දෙකක් තියෙනවා කියන විතක්ක ਵਿਚාර සහිතවත් සමාධි තියෙනවා කියන විතක්ක ਵਿਚාර නැති සමාධි තියෙනවා කියන. එහෙමයි. ඒක ඉස්සරහට විස්තර කරනවා. එතකොට හරි ලස්සනයි මේ පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා එක දේශනාවක යම් කිසි කෙනෙක්ගේ හිත ඇතුලේ නීවරණ දකින්න නැත්නම් අන්නේ කෙනාට තමයි සමාධි වඩන්න පුළුවන්. ඒ කියන්නේ සිතකයි සැහැල්ලුණා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ සියලු බොජ්ජංග වඩද්දී කියන විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං කියලා වචන ටිකක් පාවිච්චි කරනවා. ඉතින් විවේකයක් තියෙනවා. විවේකේ තියෙනවා නම් සිතකයි සැහැල්ලු. අර විවේකයට ගොඩක් උපකාරයි මොකද්ද? ප්‍රීතිය. මම නැවත සිහි කරන්නේ. ඒ නිසාමයි අනිපිරිසුතුමාට කිව්වේ විවේකයෙන් හටගත්තු ප්‍රීතියක් උපද්දන්න ප්‍රීතියක් වඩන්න කියලා. මේ සමාධියට ගෙනියන තැන කරුණාවෙන්ම කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා මේ ආර්ය ශ්‍රාවකයා දකින්න කියන මේ නීවරණ ණයක් හැටියට. අසනීපයක් හැටියට දකින්නවා කියනවා. නීවරණ. හිරගයක් හැටියට දකින්නවා කියන වහල් බවක් හැටියට දකින්නවා කියන්නේ. හරි පුදුමයි නේද? කාන්තාර මාර්ගයක් හැටියටයි කියනවා නීවරණ දකින්නේ. ඒ වගේ මහන්නේ මේ විදියට ඒ කෙනා තුළ මේ නීවරණ මෙහෙම දැකලා අර ප්‍රීතිය උපද්දලා පංච නීවරණ තම සිතින් නැති වුණාට පස්සේ ණයක් නැති වුණා වගේ කියනවා. නිරෝගී බවට ආවා වගේ කියනවා.
අම්මෝ පුදු කොච්චර සැහැල්ලුවක්දනේ. හිරෙන් නිදහස් වුණු කෙනෙක් විදියට කියන තේරෙන්නේ. දාස භවයේ නිදහස් වෙච්ච හැටියට කියන තේරෙන්නේ. ෂේම භූමියක් හැටියට දකිනවා කියනවා. කොහොමද වැඩි? ෂේම භූමියක්. එන සමාධිය වඩා බය නැති භූමියකට ගෙනියන. කොහොමද වෙන්නේ විස්තර කරන්න ඕන්න කියන සිත කිලුටු කරන ප්‍රඥාව දුර්වර කරන පංච නීවරණ අත්හැරලා කාමය පංචකාම අරමුණු සිහි වෙනවනම් සිහි වෙවි සතුටු වෙනවනම් ඒ ස්වභාවය හිතෙන් ඔන්න ඈත් වෙනවා කියන කියන ප්‍රීතිය වැඩෙනකොට. හරි පුදුමයි. අකුසල එතකොට මොකද වෙන්නේ? එතකොට පංචකාම අරමුණු සිහි වෙනකොට තමයි ඒකත් එක්කම තමයි දේශ වෛර ක්‍රෝධ මාන උද්ධච්ච ඔක්කොම ටික තියෙන්නේ ඒකත් එක්ක. ඒක සංසිඳිලා යනවා එතකොට. සංසිඳිලා එතකොට මෛත්‍රිය හිතනවා නම් ඒක මෛත්‍රී විතරකයක්. කරුණාව නම් කරුණා මුදිතා උපේක්ෂා බුදුගුණ අනුසති භාවනා නම් එහෙමයි. එහෙම නැත්නම් සතර සතිපට්ඨානේ අරමුණක් නම් එච්ච. ඒක තමයි විතරකේ. ඒ විතරක හිත පිහිටනවා. ඒ විතරක හිත පිහිටනකොට මොකද වෙන්නේ? එතකොට ඒ විතරක නැවත නැවත සිහි කර කර ඉන්න ප්‍රයකට කියන ਵਿਚාරය කියලා. ඒකෙම නැවත නැවත හිත පිහිටනවා නම් දැන් බුදුගුණ හිතන්න ගන්නකොට හිත පිහිටනවා නම් මොකද වෙන්නේ? ගලාගෙන යනවා ඒකේ ඔස්සේම හිත. විචාර, විතක්ක විචාර. එතකොට මොකද වෙන්නේ? මානසික මහා විවේකයක් කට අරගෙන ප්‍රීතියෙන් සුඛය උපදින පටන් ගන්නවා කියනවා. එතකොට පළවෙනි ධානය ලබාගෙන වාසය කරනවා කියනවා. ඒක පළවෙනි ධානය. ඒක පොඩියට උපදින්න පුළුවන්. ඒ ඉපදිච්ච එකත් මොකද්ද කරන්න ඕන? අර විතක්ක ਵਿਚාර පවත්ත කාමයන්ගෙන් අකුසලයන්ගෙන් හිත වෙන් කර කර බුදුගුණ නම් බුදුගුණ සතර බ්‍රහ්ම විහරණ නම් ඒ අරමුණ සතර සතිපට්ඨානේ අරමුණ අනිත්‍ය භාවන නම් ඒව ඒකිම හිත තැම්පත් කර විවේකයක් ඇති කරමින් ප්‍රීතියක් උපද්දමින් මානසික ස්වභාවයක් ගොඩනගනවා නම් ඒ මානසික ස්වභාවයට මොකද්ද කියන්නේ? පළවෙනි ධානය. ඒකට තමයි කියන්නේ විතක්ක ਵਿਚාර සහිත සමාධිය කියලා කියන්නේ ඒකට. මේ පළවෙනි ධානය වඩනකොට යා සමාධි සම්පෝඥංගේ වඩලා තියෙන්නේ. සමාධි සම්පෝඥංගේ වඩලා තියෙන්නේ. ඔහු මේ කයම මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් සැපයෙන් තෙත් කරනවා කියනවා. හරි පුදුම දෙයක් නේ. ඒතර මේ විදිහට මානසික උපදින දේවල් මොකද්ද කරන්න පුළුවන්? මුළු කය පුරාම කියන්නේ පතුරවන්න පුළුවන්. මානසික විවේකේනුයි මානසික ප්‍රීතියනුයි කයෙම පතුරවනවා කියනවා. කය පුරාම ප්‍රීති සැපයෙන් තෙත් කරනවා කියනවා. එහෙනම් මේ කයේ අග කෙලවර තියෙන මේ නියපොත්තේ ඉඳලා උඩ කෙලවර තියෙන කේසාන්ති දක්වාම හැමින් වැසෙවිච්ච මුළු කයම කුමකින්ද තෙත් කරන්නේ? විවේකයෙන් ප්‍රීතිය. පුදුම දෙයක් නේ. බුදු කෙනෙක් අවබෝධ කරන මේ උතුම් ධහම. භාග්‍යතුන් වහන්සේ නමක් එතකොට දැන් බලන්න ආර්ය ශ්‍රාවකයා මේක උපදවාගෙන තේරුම් ගන්නවා කියනවා. අනේ මගේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් වදාළේ. මේක ස්පර්ශ කරලා නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ එහෙනම් මේක උපදවගත් උත්මයෙක් නේද කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පහදින තැන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේ. කය පුරා පතුරවනවා කියනවා. ඔහුගේ කයට විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ නොපැතුරු තැනක් නැහැ කියන. පැතිරින් නැත්තනක් නැහැ කියන. එහෙමයි ස්වාමීනි. අවබෝධයෙන් පහදිනවා කියන්නේ මේවට. එහෙමයි. පින්වත් මහන්නේ එක මේ වගේ දෙයක් කියනවා. ලස්සන උපමාවක් කියනවා. එහෙමයි. ඒ කාලේ නහන්න මහත්තයා මේ සුවඳ සබන් හදන කුඩු වගේක් තිබිලා තියෙනවා. ඒ කුඩු වලින් තමයි සබන් හදන්නේ. ඒ සුවඳ සබන් හදන කෙනෙක් ඉන්නවා කියනවා. එහෙම නැත්නම් එයාගේ ගෝලියෙක් ඉන්නවා කියනවා. ඉතින් දැන් නාන්න ඉස්සෙල්ලා මොකද කරනවා කියලා කියන රජතුමා නාන්න යන ඉස්සෙල්ලා. නෑමට ගන්න සුවඳ කුඩු අරගෙන ඒ භාජනයකට දාලා වතුර හිනවා කියන පොඩ. අපි අර රොටි හදන්න පාන් පිටි වලට වතුර දාන්නේ. ඒ වගේ වතුර පොඩ ගොඩක් වැඩි වෙන දෙන්නේ නැහැ. බලබලා හින්නේ. එහෙම ටිකක් වෙලා හිනකොට මොකද වෙන්නේ? සුවඳ කුඩු පිඩු කරනවා කියනෝද? පිඩු කරාදී එතකොට ඒ සුවඳ කුඩු පිණ්ඩය වතුරෙන් හොඳට තිත්තුනහම දිය වෙලා වැක්කිරෙන්නේ නැති වුනහම. ඒක දිය වෙලා වැක්කිරෙන මට්ටමක් නැහැ. හැබැයි තිත් වෙලා තියෙන්නේ. හරි ලස්සනයි නේද? ලොකු ගුලියක් හැටියට තියනවා කියනවා. වැක්කිරලා යන්නේ නැහැ. පින්වත් මහන්නේ ඔන්න ඔය විදිහමයි කියනවා. එතකොට පින්වත් මහන්නේ ඒ අර පිඩේ වතුර නොගෑවිච්ච ස්පර්ශ වෙච්ච තැනක් නැහැ නැති තැනක් නැහැ කියනවා. එහෙමයි. තැන වතුර ස්පර්ශ වෙලා තියෙන්නේ. වතුරෙන් සිසිල් වෙලා තියෙන්නේ. එහෙමයි. ඔය වගේ තමයි කියන පළවෙනි ධානය හොඳට වැඩුවට පස්සේ. කොච්චර ආශ්චර්යයිද? එහෙමයි. බුදු කෙනෙක්ගේ උපදවාගත්තු ධර්මය. එහෙමයි.
පින්වත් මහණනි ඔන්න ඔය විදියම භික්ෂුව මේ කයත් මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් සැපයෙන් තෙත් කරනවා කියන පුරවනවා කියන ඇඟ පුරාම පතුරවනවා කියන. එතකොට මේ භික්ෂුවගේ ශරීරයේ මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ නොපැතුරුණු තැනක් නැහැ කියන. එතකොට මේකට මූලික වුණේ කොහොමද? එතකොට අර කුසල සිතිවිල්ලක් හිතා මානසික ප්‍රීතියක් උපදින. එතකොට දැන් මේක තමයි මේ දා කාටද කිව්වේ? අනේ පිරිසුතුමාට කිව්වේ ප්‍රීතියක් උපදින්න කියලා. එහෙමයි ස්වාමීනි. ප්‍රීතියක් උපදින්න කිව්වේ මේක. ඒතර මේ ප්‍රීතිය වැඩිලා යනකොට මොකද වෙන්නේ? ඒතර ඇඟ පුරාම කය පුරාම පැතිරිච්ච ප්‍රීති සුඛයෙන් ප්‍රීති විවේකයෙන් සහ හටගත් ප්‍රීතියෙන්. ඒ වගේම සැපයෙන්. ශරීරයේ තෙත් නොවෙච්ච තැන නැත්තනක් කියනවා. ඔකට තමයි විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිය සමාධිය කියලා කියන්නේ ඔකට. ඒතර අරමුණක් සිහි කර කර තමයි ඒකට ඒ සමාධිය තියෙන්නේ යාට. දෙවෙනි එක මහාන්නේ භික්ෂුව විතක්ක ਵਿਚාර සංසිඳවනවා කියන ඊට පස්සේ. දැන් කාලයක් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් විතක්ක ਵਿਚාර අපි තුමුකෝ දැන් දානානිසංස සිහි කර කර මෛත්‍රිය සිහි කර කර බුදුගුණ සිහි කර කර කරපු පින් සිහි කර කර ප්‍රීතිය සතුටක් වඩලා හොඳට කාලයක් තියෙන කෙනාට ඊට පස්සේ කාලයක් ගියට පස්සේ අර අරමුණ සිහි කරන්නේ නැතුව අර ප්‍රීතිය විතරක් සිහි කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යද? එහෙයි. පුදුම දෙයක් මේක. එහෙමයි. ඊළඟට කියන මහන්නේ විතක්ක ਵਿਚාර සංසිඳවලා තමන් තුළ චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන තිබුණද ඒ සිත වඩලා එකඟ කරගෙන විතක්ක ਵਿਚාර නැති අර සමාධියෙන් හටගත් ප්‍රීතියක් තිබ්බද සුඛයක් තිබ්බද ඒක විතරක් පතුරවල වඩලා දෙවෙනි ධ්‍යාන උපදවනවා කියලා. ඒක තමයි දෙවෙනි ධ්‍යාන. මේ මානසික ස්වභාවයට මොකද්ද කියන්නේ? දෙවෙනි ධ්‍යාන. දැන් විතක්ක ਵਿਚාර නැහැ. ඒ සුවය විතරක් ඉස්සරහ. සුවය විතරක් තියෙනවා. ප්‍රීතියයි සැපයයි ඒකාග්‍රතාවයි තියෙනවා. සැපය ඒකාග්‍රතාවය ඇති වෙන්න බලපාපු කරුණු අදාළ නැතිව මේ අදාළ නැතුව දැන් තියෙනවා. එහෙමයි. ඒකට හේතුව තමයි මේ අංගේ බලවත් වෙලානේ. එහෙමයි ස්වාමීනි. අංගේ බලවත් වෙලානේ. එහෙයි. දැන් ඒක මේ වගේ අපි හිතමු කෙනෙක් ඇස් පේන්නේ නැති කෙනෙක්ගේ ඇස් සුව වෙනකන් එයාට ළඟින් ඉඳගෙන උපස්ථාන කර කර නැගිට්ටෝ වැසිකිලි එක්ක කරා යනවා ගමන් බිමන් එක්ක කරා යනවා බෙහෙත් දානවා. එහෙමයි. යාන්තම් ඇස් පේනකොට පොඩ්ඩක් ඒත් උපකාරයට ඉන්න ඕන. දැන් එයා මෙතුවක්කල් මහන්සි ගත්තේ කොහමකටද? ඇස් පෙන්වීම පෙනීම ඇති කිරීම පිණිස. ඇස් පෙන්නුවට පස්සේ මොකද වෙන්නේ? එයා තනියෙන් ඉන්න කෙනෙක්. අර මහන්සි ගත්තේ ඇස් ලබා දෙන්න නම් ඇස් වල පෙනීම ඇති කරන්න නම් පෙනීම ඇති වෙච්ච ඇසෙන් දැන් එයා ජීවත් වෙනවා. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි මෙතන. විතක්ක ਵਿਚාර ධර්ම මානසිකාර මේ ඔක්කොම පැවැත්වුවේ නිර්ආමිෂ ප්‍රීතියක් උපද්දා. එහෙමයි. සැපයක් ඇති කරන්න. විවේකයක් ඇති කරන්න මානසික. දැන් ඒක එයාගේ බලවත්. දැන් එයාගෙන් එයාට ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. හරි ලස්සනයි නේ? බුදු කෙනෙක්ගේ සොයා ගැනීම. එහෙමයි. මෙතරම් මෙතරම් පරිපූර්ණ ආශ්චර්ය දෙයක් නේද? එහෙමයි. උදාහර දේ අපේ අධ්‍යාත්මේ පවතිනවා සහ මතු කරන ධර්මයේ ස්වාමී. හරි පුදුමයි නේද? එහෙමයි. පුදුම ආශ්චර්ය. මේ බුද්ධ ශාසනය අසරියමේ තියෙන. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්මයේ ඉස්මතු වීමේ අසරියමේ තියෙන. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේගේ ලය මඩලේ සිත් මඩලේ උපදවාගත්තු ධර්මයන් නේද? එහෙමයි ස්වාමී. පුදුම දෙයක් ඒක. ඊට පස්සේ ඔහුගේ ශාරීරියේ සමාධියෙන් හටගත් ප්‍රීති සැපේ පැතුරුනේ නැත්තනක් නැහැ කියනවා. ඒකට ලස්සන තව උපමාවක් කියනවා. ඒක මේ වගේ දෙයක් කියනවා. සීතල දිය රැල්ලෙන් සිසිල් වෙන ජලාශයක් තියෙනවා කියනවා. දිය රැල්ලෙන් සිසිල් වෙන ජලාශයක්. මේ ජලාශයේ නැගෙනහිර පැත්තෙන් ජලය පිට වෙලා යන්නෙත් නැහැ කියනවා. සොරවුවක් නැහැ කියනවා. දකුණු පැත්තෙන් වතුර පිට වෙන සොරවුවකුත් නැහැ කියනවා. බටහිර පැත්තෙන් උතුරු පැත්තෙන් පිට වෙන වතුර සොරවුවක් නැහැ කියනවා. දැන් වතුර පිට වෙන්නේ නැහැ. නමුත් මේ ජලාශය තුලින්ම නැගෙන සිසිල් දිය රැලි වලින්ම ඒ ජලාශය මොකද වෙන්නේ? තව තවත් සීතලින්ම තෙමෙනවා කියනවා. සීතලින්ම තෙමෙනවා කියනවා. දැන් ජලාශේ වතුර අඩු වෙන්නේ නැහැ නේද එතකොට? ඒතකොට ජලාශය සම්පූර්ණ සිසිල් වෙන්නේ කොහොමකින්ද? ජලාශයේම තියෙන වතුරේ. ජලාශයේම තියෙන වතුරෙන් තෙත් වෙනවා. ඊට පස්සේ කියනවා හැම තැනම තෙමෙනවා කියනවා. ඒ ජලාශය තුල සීතලින් තෙත් නොවුණු කිසි තැනක් නැහැ කියනවා. කියන්නේ එතකොට ජලාශය කිසි තැනකින් වතුර පිට වෙන්නේ නැත්තම් හැම තැනම ජලාශය හැම තැනම සිසිල් බව සමානයි. හරි ලස්සන උපමාවක්. පින්වත් මහන්නේ ওই විදියමයි කියනවා. ওই විදියමයි කියනවා. කාර විතරක කරලා ਵਿਚාර කරලා යාගේ හිතවල උපද්දගත්තු යම් ප්‍රීතියක් ඇද්ද සැපයක් ඇද්ද විවේකයක් ඇද්ද දැන් මොකද වෙන්නේ? මුළු කයම
තෙමනවා කියනවා අර ප්‍රීතියෙන් සැපේ විවේකේ. එහෙමයි. හැමතැනම තෙත් කරනවා කියන පුරවනවා කියන හැමතරම් පතුරවනවා කියන පින්වත් මහන්නේ මේක තමයි කියනවා විතක්ක ਵਿਚාර නැති සමාධිය කියන්නේ කොටයි කියනවා. එහෙමයි. විතක්ක ਵਿਚාර නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඔහුගේ ශරීරයේ ඊළඟට කියනවා පින්වත් මහන්නේ තුන්වෙනි ධානය ගැන කියනවා. දැන් මේ තුන්වෙනි ධානය කියලා කියන්නේ මේක සමාධියටත් අයිති උපේක්ෂාව පටන් ගැනීම මෙතන තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. උපේක්ෂා බුද්ධංගේ පටන් ගන්න තැන. පින්වත් මහන්නේ ඊට පස්සේ ප්‍රීතියට ඇලෙන්නේ නැතුව අර දැන් මානසික ප්‍රීතියක් උපදව ගත්තනේ. දැන් අපි සමහර වෙලාවට සමහර දේවල් දිහා අපට ඇලෙන්නේ නැතුව බලාගෙන ඉන්න බැරිද? පුළුවන් නේ. හොඳ අධිෂ්ඨානයකින් ගියොත් එහෙම ඒක දිහා ඇලෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. එහෙමයි. තේරුණා නේද? සමහර රස විඳිනු ඇලෙන්නේ නැතුව. සමහර ගඳ සුවඳ විඳිනු ඇලෙන්නේ නැතුව. හොඳ සිහියක් තියෙන්න ඕන ඒකට. ඇලෙනවා කියන එකේ ස්වාමීනි ඒක ලබා ගන්න වගේ නෑ නෑ ඒ හිත ඒකට සම්පූර්ණ හිත යට කළා දානවා ඒක. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒකින් මේ සරාගී භවෙ මත් වෙලා යනවා. එහෙමයි. දැන් කියනවා එහෙම මත් වෙන්නේ නැතුව යම් දෙයක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. එහෙමයි. 100ක් වැඩෙන කෙනෙකුට. එහෙමයි. 100ක් තියෙන කෙනෙකුට එහෙම පුළුවන්කම තියෙනවා. එහෙයි. ඒතර කියනවා මෙතන පින්වත් මහන්නේ භික්ෂුව මොකද කරන්නේ දැන් අර හිත ඇතුළේ උපදවගත්තු යම් ප්‍රීතියක් ඇද්ද ප්‍රීතියට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා කියනවා. එහෙමයි. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? සිහිය තියෙනවා තියෙන සති සම්පජාන්නේ තියෙනවා. එහෙමයි. කයින් සැපයක් විඳිනවා කියනවා. ඒතර ප්‍රීතියට ඇලෙන්න දෙන්නේ නැත්නම් මොකද ඒක වැඩෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය නැති වෙලා යනවා. කයින් සැපයක් විඳ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ තුන්වෙනි මානසික ස්වභාවය ඒක ධානයක්. ආර්යයන් වහන්සේලේකට කියන්නේ උපේක්ෂාවෙන් සිහියෙන් යුතුව සැපසේ ඉන්නවා කියලා කියනවා. ඇයි ඒකට හේතුව අර කායික සැපේ තියෙනවා. ප්‍රීතිය විතරයි නැති උනේ. එහෙමයි ස්වාමීනි. ප්‍රීතිය විතරයි නැති උනේ. ඒ තුන්වෙනි ධානය ලබාගෙන වාසය කරන ඔහුගේ මේ කය ඒ ප්‍රීති රහිත ප්‍රීතිය නැති සුඛයෙන් තෙත් කරනවා කියන හැමතැනම. එහෙමයි. පුරවනවා කියනවා ඇඟ පුරාම පතුරවනවා කියනවා ඔහුගේ ශරීරයේ ප්‍රීතිය රහිත සුඛය පැතුරු නැති තැනක් නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකට උපමාවක් කියන එක මේ වගේ දෙයක් කියනවා. මහනෙල් විලක හරි නෙළුම් විලක හරි සුදු නෙළුම් විලක හරි නෙළුම් පිපෙනවා. එහෙමයි. සුදු නෙළුම් පිපෙනවා. හැබැයි ඒ වයින් සමහර මල් වතුරෙන් ඉහළ මේ වතුරෙම තියෙනවා ඉපදිලා තියෙනවා කියනවා. වතුරෙම වැඩෙනවා කියනවා. එතකොට මුල පටන්ම සීතල වතුරෙන් ඒ මහණ කියන්නේ උඩට ඇවිල්ලා නැහැ. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? මුල පටන්ම මලේ අග දක්වා මොකද වෙන්නේ? අර මහනෙල් සුදු නෙළුම් තෙමිලා තියෙනවා කියනවා. හැම තැනම තෙමිලා තියෙන්නේ. සීතල වතුර පැතිරලා තියෙන්නේ හැම තැනෙම කියනවා. හැම තැනම පැතිරලා තියෙනවා කියනවා. ඒ මහනෙල් වල හරි නෙළුම් වල හරි සුදු නෙළුම් වල හරි සීතල වතුරෙන් තෙත් නොවුණු කිසි තැනක් නැහැ කියනවා. ඒක තෙත් වීමක් වගේ එතකොට. එහෙමයි. මේ උපමා තුන වෙන කෙනෙකුට වෙනස් එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ උපමා තුන හොඳට සිහි කළොත් එහෙම එතකොට අර ධානා සැපේක අල්ප මාත්‍ර ස්වභාවය පිළිබඳ පැහැදීමක් බුද්ධිමත් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියන ඒ වගේමයි කියන භික්ෂුව ප්‍රීති රහිත සුඛේ මේ මුළු ශරීරේම තෙත් කර ශරීරේම පුරෝ එයා පතුරෝ ප්‍රීති රහිත සුඛයේ නොපෙතුරු තැනක් නැතරම් මට්ටමටපත් කරගන්න පුළුවන් කියන. එහෙමයි. ඒකත් මොකද්ද කොට විතක්ක ਵਿਚාර නැති සමාධියක්. එහෙමයි. මේ සමාධි සම්බොජ්ජන්ගේ වඩන විදිහ. එහෙමයි. ඒතර මේවට දැන් නිමිති මොනවද කිව්වේ? ඒකට අපිට කරන් තියෙන එකපාරට ප්‍රීති සැපේ මේ කියන මට්ටම ඇති කරගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒතර මුලින්ම කෙනෙක් සීලේ පිහිටලා අනිවාර්යෙන් සීලේ පිහිටන්න ඕනේ. එහෙමයි. සීලයත් හිත සංසිඳවන අරමුණක් ඇත්තටම. එහෙමයි. ඊළඟ ඉන්ද්‍රිය දමනය සමත නිමිත්තක් ඒක. එහෙමයි. මෛත්‍රිය සතර බ්‍රහ්ම විහරණ කරුණා මුදිතා උපේක්ෂා සමත නිමිති සිහි කර ඉන්න ඕනේ. එහෙමයි. අපට තියෙන ශ්‍රද්ධාවේ මාර්ගයට එන්නයි තියෙන්නේ. ඵලයේ ලැබෙන දවස කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒක තමන්ගේ සසරේ පුණ්‍ය ශක්තියට අනුව තමයි ලොතරැයි වේගෙන් ඇදෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. තේරුණා නේද? ඊළඟට අනුස්සති අරමුණු සිහි කරන්න පුළුවන්. ඊළඟට තමයි යාට ආනාපාන සතිය, අනිත්‍ය අරමුණු, ඊළඟට සතර සතිපට්ඨාන අරමුණු. එහෙමයි. ඒතර ඒව සිහි කර වඩ ඉන්න දෙන්නේ. එහෙමයි. ස්වාමීනි කාන්තෙන් නම් මේ විස්තර වන්නේ සුන්දර භූමියක් කියලා
හිතා ගන්න පුළුවන් නම් කොච්චර දෙයක් නැනේ. දැන් මෙවැනි ධර්මයක් අහනකොට ශාස්ත්‍රුන් වහන්සේ දකින්න ඕන. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල පරිපූර්ණව මේ අයුරින්ම උපදවාගෙනමයි දෙව් මිනිස් ලෝකයට දේශනා කරන්නේ. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තේ සම්මා සම්බුද්දයි. එහෙමයි. කියලා පහදින්න අපි මහන්සි ගන්නවා. ස්වාමීනි. එතකොට උත්සාහ කරන්න ඕන එවන් වූ ශාස්ත්‍රුත්වය බැහැර නොවෙන්න වාසය කරන්න තමයි හිත හදා ගන්න ඕන. එහෙමයි. එවන් වූ ශාස්ත්‍රයකට දීපු දාගෙන ඉන්න. එතකොට මෙවන් මානසික සුවයක් උපදවන දහමක් මේ තියෙන්නේ. එහෙමයි. අසුබය කියන්නේ මෙවන් මානසික සුවයක් උපදවන දහමක්. එහෙමයි. සතර සතිපට්ඨානේ සෑම අරමුණක්ම මෙවන් මානසික සුවයක් උපද්දනවා. එහෙමයි. අනුස්සති සෑම අරමුණකින්ම මෙවන් මානසික සුවයක් උපද්දනවා. සතර බ්‍රහ්ම විහරණ සෑම අරමුණකින්ම මෙවන් මානසික සුවයක් උපද්දනවා. එහෙමයි ස්වාමීනි. ඔව්. එතකොට ඊ දහම හින ස්වාක්කාතයි. සම්දිට්ඨිකයි අකාලිකයි. එන ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන මේ ධර්ම දහම මේ අවබෝධයෙන් අදහාගෙන ඒ දහම පුරුදු කරලා මේ සෝය අත්විඳපු මහෝත්තමිය පරම පූජනීය නිකලස් රහතන් වහන්සේලා. ඒ කාලේ ගිහි උපාසක උපාසිකාව හිටිය මහත්තයා මේ සමාධි සම්බොජ්ජංගේ වඩපු. එහෙමයි ස්වාමීනි. වේලුකණ්ඨගේ නන්ද මාතාව. ධ්‍යාන සෝයෙන් හිටපු කෙනෙක්. ඒතකොට ඒ වගේ මේ බුද්ධ ශාසනයේ හිටියා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිසම. මේ සමාධි සෝයෙන් වාසය කරපු මහෝත්තම. එවන් උත්තම නිර්මල ශාසනයක් මේ තියෙන්නේ. එවන් ශාසනයකට ඒ නිසා මේ දිවි පුදන්න තමන්ගේ හිත තමන් හදා ගන්න ඕනේ. එතන මේකේ තියෙන්නේ මේ ගොඩාක් අය හැමතිස්සෙම බාහිර ලෝකෙින්ම මේ ඔක්කොම ගොඩනගා ගන්න හදනවා. ටික කලක් වුණ පොඩි කලක් පුරුදු කරනවා. සමහරට එයාගේ ජීවිත කාලෙම පුරුදු කරපු දේවල් ටික සමහරට එයාගේ ජීවිත කාලේ තුන් වේලට බත් හම්බපු ප්‍රමාණයටවත් නැහැ සමහර විට. සද්දෙන් වහිතන්නක වයසක 50ක 60ක කෙනෙක් කියලා. එයාගේ වයසක 50 60ක කෙනෙක්ගේ තුන් වේල බත් හම්බුත් කොච්චර වාර ගන්නද? එක වේලක් බත් හම්බන පැයක් ගියා කියන හිතන්නකෝ. දෙවෙනි වේල බත් දවර පැය දවසකට 3යි. ඒතකොට දවසට පැය 3 ගානේ ඒක වැඩි කරොත් 365න් එතකොට 365 3. එතකොට ඒ වගේ අවුරුදු 50න් වැඩි කරලා බැලුවොත් එහෙම එච්චර එයාගේ ජීවිතේ සමත නිමිති පුරුදු කරලා නැහැ. අතාරිනවා. එතකොට යාර බත්තම්බල ලබන මේ ගත්තු ප්‍රයෝජනෙවත් මෙයා කාලෙවත් ගන්නෙ නෑ සමත නිමිත්තක් වඩන්න. ඒ වගේ ඒ කියන්නේ කාමයේ වෙනුවෙන්වත් ගත්තු නැති වීරියක් මේ කාමයේ වෙනුවෙන්වත් එයා ගත්තු නැති වීරියක් මේ නික්කමට අරගෙන නැහැ. එහෙම කාමයේ වෙනුවෙන්වත් ගත්තු නැති වීරිය මේ නික්කමට අරගෙන ගන්න නැතුව ධර්මයට ගන්න නැතුව ධර්මයට අපහදිනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද වෙන්නේ? කොහේ හරි අසත්පුරුෂයෙකුට ගිහින් එකතු වෙනවා. ඒක නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. තැන් ගන්න දුවන්නේ ඇයි මේ? යෝනිසෝ මනසිකාරය මැදිකම තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය මැදි. ඉතින් යෝනිසෝ මනසිකාරය බහුල වෙන තාක්කල් ඒක තමන්ගේ අඩුපාඩුව. එහෙනම් ඒ අඩුපාඩුව තමන් මේ ජීවිතේ හදා ගන්න ඕන. මේ ජීවිතේක අවසන් කර ගන්න ඕන. මේ ජීවිතය අවසන් කරගත්තොත් එහෙම තමන්ට මේ ජීවිතේක දියුණු කර ගැනීම දුර්ලභ භාග්‍ය උදා වෙනවා. එහෙමයි ස්වාමී. නැත්තම් තමන්ට ඒක අසරණ වෙලා තමයි තමන් මැරෙන්නේ ඉතින්. සමාධිය ගැන හරි ලස්සන මිනිදුරායි රජතුමා අහනවා මහරජාණනි ස්වාමීන් නාගසේනියන් වහන්සේ සමාධියේ ස්වභාවය මොකද්ද? එහෙමයි. මහරජාණනි කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියේ ස්වභාවයයි. එහෙනම් මේ කුසල් දහම් ඉදිරියට තල්ලු වෙලා යන්නේ කොහොමද ජීවිතේ? සමාධිය. එහෙමයි ස්වාමී. ඒ සමාධිය හිත සැපයක් හොයනෝනේ. සමාධි සැපේ නැත්තම් කාමයට බර වෙනවා. කාමයට බර වෙච්චම මොකද වෙන්නේ? අනිත් සියලු කුසල් දහම් ටික නැත් අතුරුදහන් වෙලා යනවා. සමාධි සැපයක් උපදව ගත්තා කියලා කියන්නේ අර කුසල් දහම් ටික රැකගෙන ශ්‍රද්ධාවෙන් යා ඉස්සරහට යනවා. ඒකයි අර අනේ පිරිසිතුමාට කිව්ව ප්‍රීතියක් උපද්දන්න කියලා. කුසල් දහම් ටික ඉදිරියට ගෙනියන්න ඕන සංසාරේ. මේ ජීවිතරක් නෙවෙයිනේ. දැන් මේ ජීවිතේ කල්යාණ මිත්‍ර අසුරතාරණ අසත්පුරුෂයට කිට්ටු වෙනවා. අධර්මයේ අහන්න පටන් ගන්න ධර්මයේ බැහැර වෙලා. මේ ජීවිතේ කුසල සම්පත් ටික අතාරින්න කොහමද? මේක දිනු කරගන්න බැරි නිසා. යම්තා කුසල් ඇද්ද ඒ සියල්ල පවතින්නේ සමාධිය ප්‍රමුඛ කරගෙනයි කියනවා. සමාධියට නැඹුරු වෙලායි කියනවා. සමාධියට යොමු වෙලායි කියනවා. සමාධියටම බර වෙලායි කියනවා. සාමින උපමාවක් කියනවා. මහරජාණන් වහලයක මැදල කැණි මඩල තියෙනවා කියනවා. ඒ කැණි මඩලට සියලු පරාල සම්බන්ධ කරන වෙනවා කියනවා.
එකල්ලි මේ සියලු පරාල තිබෙන්නේ කැලි මඩල දෙසට යොමු වෙලායි කියනවා. කැණි මඩලට යොමු වී තිබෙනවා කියනවා. කැණි මඩල උපකාරයෙන් කියනවා තියෙන්නේ. එහෙමයි. ඒ සියලු පරාලයන්ට අග්‍රවන්නේ කැරි මඩලයි කියනවා. ඒ පරාලයන්ගේ පැවැත්ම තියෙන්නේ කුමක් මතද? කැණි මඩල මත. මහරජාණන් ඔයාරින් යම්තා කුසල් ඇද්ද ඒ පවතින සමාධිය දෙසට යොමු වෙලා සමාධියට නැඹුරු වෙලා සමාධියට බර වෙලා කියන ස්වාමීන් තව උපමාවක් කියනවා. මහරජාණන් කිසියම් රජෙක් සිවුරංග සේනාව සංග්‍රාමයට එනවා කියන යුද්ධෙට. එහෙමයි. ඒ යම්තාක් හස්තීන් නැද්ද, අශ්වයන් නැද්ද, රථ ඇද්ද, පාබල සේනාව ඇද්ද? ඒ සියලු සේනාවම සිටින්නේ රජතුමාට ප්‍රමුඛ වෙලයි කියනවා. රජතුමා දෙසට නැඹිලා කියනවා. රජතුමාගේ අදහසට නැඹුරු වෙලයි කියනවා. රජතුමාට බර වෙලයි කියනවා. යම්තා මේ රජු පිරිවර කරගෙන කියනවා. රජතුමා දිහා ඔක්කොම බලාගෙන ඉන්නේ මොකක් හරි සංඥාවක් දෙනකම්. නැත්තම් ඉවරයි. මහරජාණන් ඔයාරු යම්තා කුසල් ඇද්ද ඒව පවතින සමාධිය දෙසට හැරීමෙන් කියනවා. සමාධියට නැඹුරු වෙලා කියනවා. සමාධියටම බර වෙලා කියනවා. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ මිසේ වදාලා කියන පින්වත් මහණනි සමාධිය ප්‍රගුණ කරන්න මහණනි සමාහිත සිත් ඇති භික්ෂුව යථාභූතම් පජානාති යථාර්ථ අවබෝධය කරා යනවා කියලා දේශනා කළා කියනවා. කොච්චර ලස්සනයිද නේ? එහෙනම් මේ බලන්න එවන් උත්තම දහම් පණිවිඩයක් මේ දෙව් මිනිස් ලෝකයට සියලු කුසල් දහම් ජීවිතයේ තුල රැකගෙන මේ සසර යන පණිවිඩයක් දෙනවා කියලා කියන්නේ කොච්චර ලාභයක්ද නේ? ඒතර මෙවන් උත්තම නිදානයක් කෙනෙකුගේ ජීවිතය තුළ ඇති කර ගන්න තමන් කල්යාණ මිත්‍රයෙක් වුණා වෙනවා මේ ධර්ම දානෙ දුන්නා කියලා කියන්නේ. සමහර කී දෙනෙක්ගේ හිතවල සමාධියක් ඇති කර ගන්න උනන්දුවක් ඇති වෙන්නේ නැද්ද? කී දෙනෙක්ගේ හිතවල මේ සියලු කුසල් දහම් වලට පෙරටුගාමී වෙච්ච යථාභූත ඥානය ඇති කරන සමාධියට සමහර නැඹුරු වෙන කී දෙනෙක් ඉඳීද? ඒතර සසර පුරාවට සියලු කුසල් දහම් පෙරටු කරගෙන ගමනක් යන්න තමන්ට රැකවරණය සලසන මේ පිණින් ඒ නිසා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සසර දුක් ක්ෂය කරන අවබෝධ ඥාන උපද්දන ඒ සියලු කුසල් දහම් ඒකරාශී කරන ඒ සමාධි සම්පත්තිය උපදවාගෙන සසර දුකින් ඈතර වෙන්න මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ධර්මයෙන් අර්ථවත්වනේ භූමිය මොනතරම් උදාර වාසනාවන්ත අසිරිමත් සුන්දර භූමියක්ද. ඉතින් ඒ පිණිස භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති කරගන්න කියන ශ්‍රද්ධාවට පැමිණෙන්න කියන කරුණ සිහි ගන්නමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උදාර සම්බුද්ධ භාෂිතේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වේලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විසින සදහැවත් පිරිසක් ඒක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දිවුරු ඉෂ්ඨකාමී දිවුරු ප්‍රදේශ භාර පළාත් භාර දිවුරු ලෝකපාලක දිවුරු ගෞතම බුද්ධ ශාසන හිතකම සියලු දිවුරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දිවුරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිවි රාජයා ආලෝක දෙවියන් ජනවසම් දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණේ උතුම් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සලසා දෙත්වා උතුම් ධර්මයේ අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කර සීල පුණ්‍ය සම්පත්තියේ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය
සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සදහැවත් ඒ පිරිසට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින දෙමව්පියන්ට දුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අධ්‍යාත්මයේ සුන්දර පරිවර්තනය ඇතිකරණේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ භාෂිතයන් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළේ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සදැහැවතුන් පිරිසක් විසින්. ඒ පින්වන්ත හැමදෙනාම සිහිපත් කරගන්නවා අපි. ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඔබට අපි ආරාධනාවක් කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්නමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ සඳහා අවස්ථාව උදා කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ කරුණු විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් ලෝකයේ මාතෘ භූමිය ආපදා සම්පන්න තත්ත්වයන්ට මුහුණ පාලා තියෙන අවකාශයක තුනුරුවන පාමුලට පැමිණලා ධර්මයෙන් අත්සිල්ල සලසා ගන්න පින්වන්ත හැම දිනාටම අවස්ථාවන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවතත් දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් යලි මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.